ඔන්න ළමයි අපි දැන් ගිය සතියේ කතා කරා tarnishing of iron කෙරෙහි බලපාන පළවෙනි සාධකයේ ඒක එයා කියලා අපිට ප්‍රූව් වුණා. දැන් අපිට කතා කරන්න තියෙනවා තව මොනවද tarnishing of iron නැත්නම් යකඩ මලකඩ කෑම නැත්නම් යකඩවල පාට අඩු වෙන්න බලපාන හේතු මොනවද කියලා බලන්න. තව ඇක්ටිවිටි එකක් අපි ක්‍රියාත්මක කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඒක ඇවිල්ලා ඇක්ටිවිටි 8.15 නැත්නම් 8.15 කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් බලමු ක්‍රියාකාරකම 8.15 නැත්නම් ඇක්ටිවිටි 8.15 එක සිද්ධ කරන්න උත්සාහ කරමු. ඒකේ පළවෙනි දේ තමයි you will need. ඕනම ඇක්ටිවිටි එක පළවෙනි ස්ටෙප් එක තමයි ක්‍රියාකාරකමක you will need. ඔබට අවශ්‍ය ද්‍රව්‍ය. ඔබට අවශ්‍ය ද්‍රව්‍ය නැත්නම් ඇක්ටිවිටි එකක් කරන්න බැහැ. තේරුණාද? හරි. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ඔන්න පළවෙනි එක. A boiling tube. මොකක්ද ඕන? A boiling tube. හරි. boiling tube එකක හැඩය test tube එකක හැඩයම තමයි. පරීක්ෂණවල දිනවනේ. ඒ හැඩයම තමයි. හැබැයි මේකට test tube කියන්නේ නැතුව අපි කියන්නේ මොකද්ද? boiling tube කියලා. හේතුව test tube එක high temperature එකකට මොකද කරන්නේ? boil කරන්න ඒක කරන්න යන්න බෑ. පැහැදිලි පුපුර. ගොඩක් දුරට ඔය test tube හදන්නේ ප්ලාස්ටික් හරි තුනි වීදුරු වලින් තමයි හදන්නේ. ඒතර රත් කරන්න කියොත් මොකද වෙන්නේ? එක්ක ප්ලාස්ටික් වලින් හදලා නම් උණු වෙලා මේ දිය වෙලා යනවා. තේරුණාද? මේ වීදුරු වලින් හදලා තියෙන එක මොකද? පුපුර. ඒ නිසා මේ boiling tube එකක් තමයි ඔය රත් කරන වැඩවලට අපිට පාවිච්චි කරන්නේ. හේතුව මේක නිර්මාණය කරන්නේ glass වලින්. ඒ glass එකේ thickness එක ටිකක් වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? high temperature එකකට ලක් කරා කියලා මෙයාව පුපුරන්නේ එහෙම රප්චර් වෙන්නේ. ඒකයි boiling tube එකේ test tube එකේ තියෙන වෙනස. boiling tube හදලම තියෙන්නේ ඔය රත් කරන වැඩවලට පාවිච්චි කරන්න ඕන නිසා. තේරුණාද? එහෙනම් අපි මේ වැඩේට ගන්නවා මොකද්ද? boiling tube එකක් ගන්න. ඊළඟට ඕන අපිට to clean iron nails. පිරිසිදු නැත්නම් අලුත්ම තත්ත්වයේ පවතින යකඩ ඇන දෙකක් අපිට මේ වැඩේට ඕන. ඊළඟට ඕන cork stopper එක. කිරලැබ. මේකට රබර් ලැබයක් ගන්න පුළුවන්. රබර් stoppers තියෙනවා ලැබ් එකේ. නැත්නම් අපිට ගන්න පුළුවන් මොකද? cork stopper එකක් ගන්න පුළුවන්. කිරලැබ. දැකලා තියෙනවද ඔයාලා කිරලැබ? පැණි බෝතල් වලට එහෙම ගහලා තියෙනවා. සාමාන්‍ය පැණි බෝතලයක් මේ මූඩියකින් වහන්නේ නැහැ. කොහේ දුර තැනකට ප්‍රවාහණය කරනවා නම් අපි මූඩි වලින් වහන්නේ නැහැ ඒක. මේ ලිඩ් එකක් යූස් කරන්නේ නැහැ. කෙලින්ම භාවිතා කරන්නේ කෝක් ස්ටොප් එකක් නැත්නම් කිරලැබ තමයි පාවිච්චි කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ පැණි බෝතල් වල කොහේ ගෙනියද්දී උෂ්ණත්වය වැඩි වෙද්දී රත් වෙද්දී ඒකේ වෙනවා මොකද්ද? ෆර්මන්ටේෂන් නැත්නම් පැසවීමක් සිද්ධ වෙනවා. එතකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් ගෑස්. කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක හැදෙන්න මොකද වෙන්නේ? අර මේ බෝතලේ ඇතුලේ ප්‍රෙෂර් එක පීඩනය වැඩි. ඒතරේ පීඩනේ මේ අර වීදුරු බෝතලේ මත හැමතැනම බලපාන. හදිසියෙරි මොන හරි හේතුවක් නිසා ඒ වීදුරු බෝතලේ තියෙන ඒ වීදුරු ආවරණයට ඒ පීඩනේ නැත්තම් ඒ අතිරේක වෙන ප්‍රෙෂර් එක දරා ගන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? පුපුරනවා. ඒතර පැණි බේරි තමයි යන්නේ. එහෙනම් කිරලැබයි කරන්නේ. එකක් කිරලැබේ අර මූඩියක් නම් හයි කරොත් හයි කරාම තමයි එළියට එන්නේ නැහැ මේක. තේරෙනවද? කිරලැබේ තියෙන chance එක. ටික එළියට එන්න පුළුවන් අර excessive pressure එක එද්දි මොකද වෙන්නේ? ඒ pressure එකෙන් එන තල්ලුව නිසා ස්ටොප් එක ටිකක් එළියට මූව් වෙලා pressure එක මොකක් කරන්න පුළුවන්? රිලැක්ස් කරන්න. පැහැදිලිද? තව මේ ස්ටොපර්ස් වල තියෙන චූටි සිදුරු small pores තියෙනවා. මොකද අර වැඩිපුර හැදිච්ච වාතය ටික මොකද? ඒ සිදුරු වලින් එළියට ෆ්ලෝ කරලා මොකද කරන්නේ? ඇතුලේ තියෙච්ච excessive නැත්නම් extra pressure එක මොකද කරන්නේ?
මිනිමයිස් කරනවා. ඒකෙන් බෝතලේ බේරෙනවා. එහෙනම් මේකට තමයි අපි කෝක් ස්ටොපර් පාවිච්චි කරන්නේ. කිරලැබ පාවිච්චි කරන්නේ. පැහැදිලි? හරි. ඊළඟට අපි ගන්නවා දැන් මේකටත් ඒ වගේ එකක් ගන්නවා. ඊළඟට ඕන කැල්සියම් ක්ලෝරයිඩ් ක්‍රිස්ටල්ස්. මොනවාද ඕන? කැල්සියම් ක්ලෝරයිඩ් ක්‍රිස්ටල්ස් ගන්න. ක්‍රිස්ටල් කියන්නේ කැට. සීනි තියෙනවනේ. සීනි මොන විදිහටද ඔයාලා ගෙදර බෝතලේ තියෙන්නේ? කැට විදිහට. ලුණු කුඩු විදිහට තියෙනවා, කැට විදිහට තියෙනවා. ලුණු කැට කියලා අපි කියන්නේ. එහෙනම් මේ ක්‍රිස්ටල් කියන එකේ මීනින් එක තමයි කැට. නැත්නම් අපි සිංහලෙන් කියන තව නමක් ස්පටික. මොකක් කියලා කියනවද? ස්පටික. ක්‍රිස්ටල්. පැහැදිලි? අපි මේකට පාවිච්චි කරන මොනවද? කැල්සියම් ක්ලෝරයිඩ් ක්‍රිස්ටල්. ඊළඟට අපි පාවිච්චි කරන මොනවද? වැක්ස්. වැක්ස් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද? ඉටි. ඉටි ගන්න. ඊළඟට කොකොනට් ඔයිල්. මොන ඔයිල්ද ගන්න? කොකොනට් ඔයිල්. පෝල් තෙල් ගන්න. රයිට්. ඔය ටික ගත්තම වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් යනවා මෙතඩ් එකට. එහෙනම් ඔයාලා යුරිනේට් කියලා ලියලා ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියන්න ඉඩ තියාගන්න. අපි මේක ඉක්මනට කරන්න ඕනේ. හරි. ඊළඟ මෙතඩ් එකට යනවා. මෙන්න first step එක. ලියන්න ඕනේ මේක අහගෙන ඉන්න. Clean the 2 iron nails with sandpaper. iron nails ටික අරගෙන තව මොකද කරන්නේ? ඒක හොඳට sandpaper use කරලා clean කරගන්න. එතන මොකද වෙන්නේ? අර ඒකේ තියෙන metallic lust එක සමහර වෙලාවට අලුත් දැන වුණත් මොකද වෙන්නේ? ටිකක් අඩු වෙලා තියෙන්න පුළුවන්. වැලි කොලයකින් හීරුවා මොකද වෙන්නේ? ආයෙ දිලිසෙන සුළු ගතිය මොකද වෙන්නේ? මතු වෙනවා. තේරුණාද? මතු වෙනවා. ඒක අපි මේ sandpaper වලින් මේක පොඩ්ඩක් clean කරගන්න. තේරුණාද? අලුත් තැන වුණා පොඩ්ඩක් අර මේ ටානිෂින් කියන ඉෆෙක්ට් එකට මේ ෆේස් කරලා තියෙන්න පුළුවන්. මූණ දෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒ ටිකක් නැති කරන්න මේ වැලි කොළ වලින් නැත්නම් සෑන්ඩ් පේපර්ස් වලින් මොකද කරන්නේ? මේක හොඳට ක්ලීන් කරගන්න, පිරිසිදු කරගන්න. ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? හොඳට දිලිසෙන්න පටන් ගන්න. පැහැදිලිනේ? හරි. ඊළඟට fix them to the cork stopper as shown in the figure 8.13. අටේ 13 රූපයට අනුව එය කිරලැබේට සවි කරගන්න. ඕම් කිරලැබේ මේ තියෙන්නේ චුට්ටක් විතර හිල්ලි. තේරෙනවනේ? ඇනේ තොප්පිය එළියට දාලා එකක්. ඇනේ තියෙන තොප්පිය මිටියෙන් පත බාන්න එක. හරි? ඒකට ඒකේ කෑල්ල එළිය. එහෙනම් මේ පැත්තෙන් මතුවෙන මොකද? උඩ. තේරුණා? ඇනේ උඩ. ඊළඟට අනිත් එකේ තොප්පිය ඇතුලේ තුඩ එළිය. තේරුණා? ඕම් හයි කරගන්න. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? විභාග. Add calcium chloride crystals to the boiling tube and fix the stopper with the iron nails to it. Boiling tube එක අරගෙන ඒකට දානවා calcium chloride crystal ටික. දාලා අර ඇන තියෙන ස්ටොපර් එක ෆික්ස් කරගන්න. හයි කරගන්න. තේරුණා? හයි කරලා දාන්නේ කැල්සියම් කොට. දාන්න බෑ. දාලා ඉවරව තමයි හයි කරන්නේ. පැහැදිලි? මොන ෆික්ස් කරගන්න. එහෙනම් මේ තියෙන මොනවද? calcium chloride crystal. හරි? මොකක්ද තියෙන්නේ මේ? calcium chloride crystal තමයි තියෙන්නේ. තව මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. Make the tube air tight with wax. එළියෙන් එකෙක්ටවත් ඇතුළට එන්න බැරි වෙන්න, ඇතුළෙන් එකෙක්ටවත් එළියට යන්න බැරි වෙන්න මොකද කරන්නේ? මේක උඩට වක් කර ගන්නවා ඉටි. ඉටි පන්දම පත්තු කරලා බින්දු වක් කරනවා. වක් කරාන් පස්සේ මොකද වෙන්නේ? ඉටි ලේයර් එකක්, ඉටි ආවරණයක් හැදෙනවා. වැක්ස් ලේයර් එකක් හැදෙනවා. දැන් මොකද?
එක එකක් ඇතුළට එන්නත් බෑ. එක එකක් එළියට යන්න සීල් කරා. තේරුණාද? හරි. තව මොනවද කරන්න ඕන බලන්න. Observe this setup for several days. දවස් කීපයක් යනකම් ඒක දිහා බලාගෙන එහෙම ඕනේ තමන්ගේ වැඩ කටයුතු කරලා ඒක කොහෙද තැනක තියලා තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරලා නැත්නම් ඒක දිහා බලාගෙන ඉන්නේ හරි ක්වික් රෙස්පොන්ස් එකක් තියෙනවා නම් බලාගෙන හිටියද කමක් නැහැ මේක දවස් ගානක් ගිහලා රෙස්පොන්ස් දෙන එකට අද ඉඳලා මේ අර බුදුහාමුදුරුවෝ මොකද්ද මේ තමන්ට බුදු වෙන්න අවස්ථාව සැලසෙපු බෝධිය දිහා බලා ඇස්පිය හෙලන්න නැතුව බලාගෙන හිටිය වගේ මේක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. එහෙම කරනවා මොංගල් ගැටි හරි. එහෙම කරන්නේ නැහැ. දවස් කීපයක් යනකම් මොකද කරන්නේ නිරීක්ෂණ ලබා ගන්න ඕනේ. නැත්නම් දවස් කීපයකට පස්සේ තමයි අපි මොකක් කරන්න ඕනේ? ඔබ්සර්වේෂන් ගන්න ඕනේ. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මොකද මේ process එක වෙන්නේ පට්ට ඉක්මනට නෙවෙයි පට්ට ස්ලෝ. තේරුණා? ඒකේ දවස් කීපයක් අපි මේකට දීලා බලන්න. ඊළඟ රෙකෝඩ් your observation. දවස් කීපයකට පස්සේ බලලා මොකද වෙලා තියෙන්නේ කියලා අපි මොකද කරන්නේ? මොකද උනේ කියලා අපි ලියනවා. රෙකෝඩ් කරනවා. එහෙම තමයි මේක තමයි වෙලා තියෙන්නේ. තේරෙනවද? ඕන්න ඔය ටික තමයි කරන්නේ. වෙන 아무තු දෙයක් කරන්න මේකේ නෑ. හරි? පැහැදිලි? මේ තියෙන මෙතෝඩ් එක. Why we are using calcium chloride crystal? ඇයි අපි මේ calcium chloride crystal පාවිච්චි කරන්නේ? ඒක දැනගන්න ඉතින්. ඇයි අපි ඒක පාවිච්චි කරන්නේ? හේතුවක් ඇති. මෙතනට දාන calcium chloride වලට අපි කියනවා crystal form එකේ තියෙන හින්දා anhydrous calcium chloride. තේරුණාද? මේ හරියට ස්පොන්ජ් එකක්. අපේ ගෙවල් වල තියෙන ස්පොන්ජ් තියනවානේ. මොනවාද කරන්නේ? තේරලාට කනවා. ඒ ස්පොන්ජ් නේ අර මේ කුස්සියේ සින්ක් එකේ තියෙන ස්පොන්ජ් එක මොකටද තියෙන්නේ? ඒකට වතුර ටිකක් එම දැම්මම මොකද කරන්නේ? නැත්නම් ඒක වතුර එකක තිබුණොත් මොකද කරන්නේ? උරා ගන්නවා. ඇබ්සෝබ් කර ගන්නව නේද? හරි. එහෙනම් මේ anhydrous calcium chloride කියන්නේ ස්පොන්ජ් එකක් වගේ කියන්නේ. මොනවද ඒ ඇබ්සෝබ් කරන්නේ? water. එතකොට මේකට anhydrous calcium chloride දැම්මේ ඇයි? මේ test tube මේ ignition tube එකේ නැත්නම් boiling tube එකේ නැත්නම් මේ ජලන නලයේ ඇතුළත තියෙන පුළුවන් මොනවද? ජල වාෂ්ප. මොනවද තියෙන්න පුළුවන්? ජල වාෂ්ප. water vapors තියෙන්න පුළුවන්. vapors තියෙන්නේ. හරි. ජල වාෂ්ප තියෙන්න පුළුවන්. ආන්ගේ ජල වාෂ්ප එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැතුව මෙයා මොකද කරන්නේ? උරා ඒ කියන්නේ මේක ඇතුළේ අපි හදනවා මොනවද? water free zone එකක්. ඒ කියන්නේ වතුර නොමිලේ දෙන කලාපයක් නෑ. වතුර නැති කලාපයක්. පැහැදිලි? වතුර කියන දේ නැති කලාපයක් හදනවා. water free zone එකක් හදනවා. පැහැදිලි නේද? එහෙනම් we are using anhydrous calcium chloride or calcium chloride crystal to remove water vapors present in gas environment within ignition tube නැත්නම් boiling tube. right. ඒක ඇතුළේ තියෙන මේ වාතයේ තියෙන ජල වාෂ්ප ටික අයින් කරන්න අපි මොනවද පාවිච්චි කරේ? anhydrous calcium chloride. එහෙනම් මෙයා මොනවද absorb කරගන්නේ? water absorb කරගන්නවා. දැන් එයාගේ නම වෙනස් වෙනවා. උදාගත්තා වගේ නෙවෙයි නම වෙනස් වෙනවා. hydrous calcium chloride. anhydrous කියන්නේ වතුර නැහැ නෑ කියන්නේ. තේරුණා? hydrous කියන්නේ වතුර දැන් තියෙන. ඒ උගාගත්තා. සිංහලෙන් කියන මේකට නිර්ජල. මොන ජලද? නිර්ජල calcium chloride. නිර් කියන්නේ නෑ. මොනවද නැත්තේ? ජල. ජලය නෑ. නිර්ජල calcium chloride. උරාගත්තම නිර්ජල කියන්නේ සජල. ජලය සහිතයි. සජල calcium chloride. පැහැදිලි? එහෙනම් මේ බාණ්ඩේ දාන්න මොකද? වතුර උරා ගන්න. කොහේ හරි දැනක වතුර තියෙනවනේ ඒක උරා ගන්න. අපි මේක දානවා.
එනවා ජම්බෝ පීනට් වල දාලා දෙනව නේද සිලිකා කියන එක. සිලිකා ජෙල් එක. ඕන ජම්බෝ පීනට් වල දාලා දෙන සිලිකා ජෙල් වලට දාන්න පුළුවන් නේද? anhydrous calcium chloride. පැහැදිලි? ඔය ජම්බෝ පීනට් එකට සිලිකා දාලා තියෙන්නේ. නැත්නම් ඔය අලුත ගේන ගෙදර තියෙන ටීවී එකට හරි නැත්නම් ලැප්ටොප් එකක් හරි ගෙනිද්දි ඒ ලැප්ටොප් එකේ බොක්ස් එක ඇතුළේ තියෙනවා මොනවද සිලිකා ජෙල් පැකට් එක. ඇයි තියෙන්නේ? ඇතුළේ තියෙන වෝටර් වේපර්ස් ටික එයා ඇබ්සෝබ් කරගන්න. සිලිකා. ඒ සිලිකා ගන්න වැඩේම ගන්න කොහොමද? anhydrous calcium chloride කරලා. පැහැදිලි? ඒකට අපි මේක පාවිච්චි කරනවා. එහෙනම් මේකට ඕන anhydrous calcium chloride වෙනකොට අපිට කවුද පාවිච්චි කරන්නේ? සිලිකා පාවිච්චි කරන්න. ජම්බෝ පීනට් එකේ සිලිකා වෙනකොට anhydrous calcium chloride පාවිච්චි කරන්න. ඒ ජම්බෝ පීනට් එකේ මේ ජල වාෂ්ප පුරා ගන්න සිලිකා එකක් දාන්න. ඔය ජම්බෝ පීනට් එකේ එක්ස්පයර් ඩේට් එක තියෙන්නේ උඩ කාලයක් ගියන් පස්සේ. ඕක ඇතුලේ ජල වාෂ්ප එහෙම එකතු වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? ඔය ජම්බෝ පීනට් එක මොකද වෙන්නේ? අර ක්‍රන්චි ගතිය. මේක හැපුවම කර කර ගාලා යන්නේ නැහැ. නිකන් පෙඟිලා දෙන්නේ. ඔයාලා සමහරලාට ගෙදරට රටකජු එහෙම ගේනවා අර ගොට්ටක දාලා. ඊට ටිකක් කාලා කොහේ හරි මුල්ල මේ ලාජ්ජු හරි බෙදෙනක ඔබ අමතක වෙලා තිබිලා ඊළඟට ආයෙ මතක හම්බුනාම මට රටකජු දෙකේ කන්න ගත්තම එදා වගේ ඇයි පෙඟිලා. අපි කියන මොකක්ද කියලා කියන්නේ? ඒ පෙඟෙන එක වළක්වන්න තමයි ඔය ජම්බෝ පීනට් එක අසර දාන්න මොනවද? සිලිකා. ඒතර ලැප් එක අසර මොකද? ඔය ලැප් එකක් වගේ එකක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇතුළට දාන්නේ. ඕවා ගේන්නේ මූදේ. ගේනකොට ඔය මූදු හුලං ජල වාෂ්ප එනවා. ඒවේ ලුණු ගතියක් තියෙන නිසා මොකද වෙන්නේ? මූදු ජල වාෂ්ප වල ලුණු ගතියක් තියෙන නිසා මොකද වෙන්නේ? මලකඩ ගන්න පුළුවන් සර්කිට් එක. ලංකාවට ගෙනල්ලා වාසි ලැප් එක අලුත් ලැප් එක. හැබැයි ඇතුලේ සර්කිට් එක මලකඩ ගන්න. එහෙනම් සිලිකා ජෙල් දාන්නේ ඒ වැතුලට. එන ඔක්කොම වෝටර් වේපර්ස් ටික ඇබ්සෝබ් කරගන්න. තේරෙනවද? නැවහදිසි හරි කර්මයට කිලුණොත් ඒතකොට සිලිකා ජෙල් වැඩක් නැහැ. හරි. නැව ගිහිල්ලානේ. එහෙම නේ මම කියන්නේ. ජල වාෂ්ප ඒ ටික උරා ගන්න තමයි දාන්නේ. හරි? එහෙනම් ඔන්න ඔය වැඩ ටික කරා. මම කැල්සියම් ක්ලෝරයිඩ් යූස් කරේ ඇයි කියලා ඔබ දන්නවා. After few days on observation එක it can be seen that the part of the nail outside the boiling tube have rusted. Rusted කියන්නේ මොකද්ද? මලකඩ කාලා කියන්නේ. ඒ මල මේ යකඩ මලකඩ කනවට කියන tarnishing of metal කියන එකට මේ නම තමයි මොකද්ද? මලකඩ කෑම කියන්නේ. තේරෙනවද? ඒකට තව නමක් තියෙනවා මම ඒ කලින් වීඩියෝ එකේ කිව්වා. යකඩවල ඒ තියෙන වර්ණය අඩු වෙන එකට කියන නම තමයි මොකද? රස්ටිං. රස්ටිං කියන වචනයත් අපි ඒකට පාවිච්චි කරනවා. සිංහලෙන් මොකද්ද කියන්නේ? මලකඩ කෑම කියලාත් ඒකට කියනවා. තේරුණාද? ඒ කියන්නේ යකඩ ලෝහය මලින වීමට කියන තවත් නමක් තමයි යකඩ මලකඩ කෑම. නැත්නම් tarnishing of iron වලට කියන නමක් තමයි මොකද? rusting of iron. තේරුණා? ඒ දෙකම එකක්. එක නමක්. තේරුණා? එකම දේ තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න කියන දේ දවස් කීපයකට පස්සේ ඇන එළිය පැත්තට තිබිච්ච ඇන මලකඩ කාලා ඇතුළේ තිබිච්ච ඒ ඇනේම ඇතුළේ තියෙන කොටස මලකඩ කාලා රස් වෙලා ඕක තමයි අපේ ඔබ්සර්වේෂන් රිසල්ට් එක. තේරුණා? ඒක තමයි ඔබ්සර්වේෂන් එකේ යට තියන්නේ. මොකද ලියන්නේ? After a few days it can be seen that the part of the nail outside the boiling tube have rusted while the part inside the tube remain without rusting. ඇතුළ මලකඩ කාලා නැහැ, එළිය මලකඩ. ඊළඟට ඉතින් මොකද ලියන්නේ? conclusion. ඇයි එහෙම වුනේ? හරි. ඒක ලියන්න කලින් මේ ටික ඇඳලා ඔබ්සර්වේෂන් එකක් ලියලා ඉන්න. ඒකට හරි. දැන් අපි අවධානය යොමු කරමු conclusion එකට. නැත්නම් අපි කියන නිගමනයට. ඇයි මෙහෙම වුනේ? ඔයාලට තහවුරු වෙන දෙයක් තියෙනවා. මේක ඇතුලේ වතුර තිබ්බේ නැහැ. නේද? ඇයි තිබ්බේ නැත්තේ? කැල්සියම් ක්ලෝරයිඩ් එකට දාපු නිසා. වතුර තිබ්බේ නැහැ. හැබැයි එළිය පරිසරයේ වතුර තියෙනවා. ඒක ජල වාෂ්ප තියෙනවා. ඒක අපි කියන්නේ තෙතමනේ. ජල වාෂ්ප තියෙන තැනක මොකක්ද තියෙන්නේ? තෙතමනේ. මොයිස්චර්. නේද? තෙතමනේ තියෙනවා. හරි.
එහෙනම් අපිට දැන් පැහැදිලි කරගන්න ඕන දේ තමයි පැහැදිලි කරලා කියන්න ඕන දේ තමයි ඇතුලේ වතුර තිබෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මලකඩ කෑවේ රස්ටඩුනේ එළියේ ජල වාෂ්ප නැත්නම් ජලයේ තිබ්බා. ඒ නිසා මලකඩ ඒක මෙතනින් තාම. එහෙනම් අපිට තහවුරු වෙන අන්තිම කාරණේ මොකක්ද? rusting of iron water is essential factor. යකඩ මලකඩ කෑම සඳහා ජලය අවශ්‍ය නැත්නම් අත්‍යවශ්‍ය සාධකයක්. තේරුණාද? ඒක තමයි කන්ක්ලූෂන් එක යටතේ. ලියන්න එන කන්ක්ලූෂන් එක. Water is essential for rusting of iron. එහෙනම් දැන් අපි දන්නවා rusting of iron වලට ඉෆෙක්ට් වෙන නැත්නම් ඒ වැඩේ වෙන්න බලපාන කරුණු දෙකක් තියෙනවා කියලා ගන්න. There are two factors. තේරුණාද? First one air නැත්නම් වාතය වුණ කියලා දන්නවා අපි. ඊළඟට second one දෙවෙනි එක water. එහෙනම් දැන් rusting of iron there are two factors affecting water and air. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තව මොන හරි දේවල් තියෙනවද මේ සඳහා කියලා බලන්න තියෙන්නේ. ඉතින් අදට අපේ වෙලාව අවසానයි. එහෙනම් පාසලට ආපු දරුවන්ට බොහොම ස්තුතියි. ගෙදර ඉඳන් අලගෙඩි වගේ කාලා බීලා සැපට ඉන්න මේ වීඩියෝ එක බලපු දරුවන්ට බොහොම ස්තුතියි. එහෙනම් සුබ දවසක්.